නැනෝ තාක්ෂණයේ පාඩමේ පිටු අංක 7 හැමෝම පෙරලා ගන්න පිටු අංක 7 කාර් එකක් එම තියෙන්නේ කාර් එකක් තියෙන පිටු අංක 7 right එතකොට මේ අපි ගිය සතියේ ළමයි කතා කරා ඕකේ නැනෝ තාක්ෂණයේ භාවිතය සම්බන්ධයෙන් නැනෝ තාක්ෂණයේ භාවිතා වෙන්නේ මොන මොන අවස්ථාවලද අපි මේ කතා කරන්න යන්නේ ඒක අපි ගිය සතියේ කතා කරා වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍ය ශාස්ත්‍රයේදී මොන වගේ කටයුතු සඳහාද මේ නැනෝ තාක්ෂණය භාවිතා වෙන්නේ කියලා. අස්ථි පටක වලට පිරියම් කරන ප්‍රතිකාර කරනකොට එන්නත් කට නැතුව ඖෂධ අපේ ශරීරගත කරනකොට සූර්ය කිරණ වලින් සම ආරක්ෂා කරන විවිධ ආලේපන වර්ග හදනකොට සී නිසා කොලෙස්ටරෝල් වගේ දේවල් අපේ ඇඟේ පාලනය කරනකොට ඒ වගේම පිළිකා සෛල විනාශ කරනකොට සමහර මේ අපේ සමහර ඇතරොස්ක්ලෙරෝසියාව වගේ රෝගී තත්ත්වවලට බලපාන සාධක අයින් කරනකොට ප්‍රතිරුධාණු සෛල වලට හානි වෙලා නම් ඒවා ඩැමේජ් හදනකොට නැනෝ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවේදී ඒක ටික අපි කතා කරා. අද අපි බලමු ප්‍රවාහන ශාස්ත්‍රයේදී මොන වගේ කටයුතු සඳහාද මේ නැනෝ තාක්ෂණය භාවිතා වෙන්නේ කියලා. පිටු අංක 7 උඩම මාතෘකාව ලියන්න. ප්‍රවාහන ශාස්ත්‍රය කියලා. ප්‍රවාහන ශාස්ත්‍රය. ප්‍රවාහන ශාස්ත්‍රය. ප්‍රවාහන ශාස්ත්‍රය. ප්‍රවාහන ශාස්ත්‍රය ලියන්න පුළුවන්ද? ප්‍රවාහන ශාස්ත්‍රය. ශාස්ත්‍ර කියන්නේ කොම්බොයි කයන්නයි අල්කයන් මේ අල්කයන් අල්සයන් නේ ශාස්ත්‍රය. ප්‍රවාහන ශාස්ත්‍රය right. ප්‍රවාහන ශාස්ත්‍රයේ මොන වගේ කටයුතු සඳහාද මේක භාවිතා වෙන්නේ කියලා අපි කතා කරන්න යන්නේ. ඕකට පේනවා ළමයි. මේ ඩිස්ප්ලේ එකේ පේන ඔයගලන්ට වාහනයක් charge කරනවා පේනවද? බද නැනෝ බැටරියක් බවට පත් කළ මොටර රථයක් වුණා පේනවා. ඒ කියන්නේ මේ බඳේ කියන්නේ වාහනේ වල පේනවා මේ දොරවල් ඊට පස්සේ මේ මතු පිට බොනට් එක සහ එක මේ ඔක්කොම තියෙන්නේ කුඩා මේ බැටරියක් තියෙනවා. මේ බැටරිය charge කරන්නත් පුළුවන් සූර්ය කිරණ වගේ charge කරන්නත් පුළුවන්. ඒ කරලා මේ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් කාර් එකක් දැන් මේ දවස්වල ජපානයේ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් කාර් නිර්මාණය කරනවා. පෙට්‍රල් භාවිතා නොවන නේද? right. එතකොට ඒ සඳහා මේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට දැන් මෝටර රථවල ළමයි කියනවා දැන් පෙරහන් ඒ කියන්නේ වායු පෙරණ. දැන් අපි හිතමුකෝ දැන් එයාර් කන්ඩිෂන් එකෙන් එයාර් කන්ඩිෂන් එකට වායුව අවශ්‍යයිනේ. ඒ වායුව ළමයි පිටින් ගන්න. පිටින් ගන්නකොට අපි හිතමුකෝ වාහනයක් දැන් කාර් එකක් කියලා. ඒක කාර් එකේ AC එකට පිටින් වායුව ගන්නවා. ගන්නකොට අපි හිතමු කාර් එක ගිහලා නතර කරලා තියෙන කුණු ගොඩක් ළඟ කියලා. ඒක කුණු ගොඩ ළඟින් අපි වායුව වාහනේ ඇතුළට ඇදලා ගන්නකොට ඔන්න අපිට වාහනේ ඇතුළේ ඉන්නත් බෑ මොකද පිටින් වායුව ගන්න නිසා පිටත කුණු ගඳ මේ වාහනේ ඇතුළේ එනවා. ඒතර මේක වළක්වන්න පෙරණයක් තියෙනවා. ඉතා සුද්ධ පෙරණයක්. මේක ඉන්නේ පෙරණ. මේකෙන් ළමයි එතකොට ඒ අහිතකර වායුව වාහනේ ඇතුළට ඇදලා ගන්නෙ නැහැ. මේකෙන් වායුව පෙරෙනවා. ඒකට නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා මේක හදලා තියෙනවා. දූවිලි අංශු ඇතුළට එන්නේ නැහැ. නේද? වාහනේ ඇතුළෙම තියෙන වායුව රොටේට් වෙන්න කැරකෙන්න හදන්නත් පුළුවන්. මේ AC එකේ තියෙනවා බටන් එකක් ළමයි. එකක් තමයි පිටින් වායුව ගන්න ඕනද ඇතුළෙන් වායුව ගන්න ඕනද කියලා බටන් එකක් තියෙනවා. පිටින් වායුව ගන්න එක දැම්මොත් පිටින් තමයි වායුව ඇතුළට එකතු වෙන්නේ. එතකොට ඇතුළේ මිනිස්සු ගොඩ දෙනෙක් 5 දෙනෙක් විතර යනවා නම් කාර් එක ඇතුළේම තියෙන වායුව නැවත නැවත භාවිතා කිරීම සුදුසු නැහැ. මොකද කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යනවා. ගොඩක් අපි පැය ගාණක් යන ගමනක් නම් ඒ වාහනේ ඇතුළත තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට එන්න අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා පිටින් වායුව ගත්තා නම් හරියි. පිටින් වායුව ගත්තම තියෙන ප්‍රශ්නේ ඔය වාහනේ ඉස්සරහින් යන වාහනේ දුම ටික එහෙම ඇදලා ගන්නවා ළමයි වාහනේ ඇතුළට. එහෙම දුම එහෙම ඇදලා ගත්තම වාහනේ ඇතුළට ඇතුළේ වාහනේ ඇතුළේ දුම පිරෙනවා. ඒක වළක්වන්න හොඳ පෙරණ දැන් තියෙනවා ළමයි AC එකේ. ඒ පෙරණ හදලා තින්නේ අර නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා. right? ඊට වගේම ඔය සමහර සහැල්ලු ගුවන් යානා තියෙනවා ළමයි. ඒවා මේ ඉන්ධන පිරිමැසින විදිහට ඒ අභ්‍යවකාශ යාන නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අධිබලති මේ බැටරි වර්ග ඔය වාහනවල අධිබල බැටරි තියෙනවා ළමයි. ඔය දන්නවා වාහන ඔය හයිබ්‍රිඩ් වාහන වල ලොකු බැටරියක් තියෙනවා.
එතකොට මේ බැටරිය අධිබල බැටරියක් මේකේ මෝටරයක් කරලා තමයි වාහනේ දුවන්නේ. සාමාන්‍ය හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකයි සිංහලෙන්. දෙමුහුම් කියන්නේ දැන් පෙට්‍රල් භාවිතා වෙනකොට පෙට්‍රල් වලින් එන්ජින් එක වැඩ කරනකොට බැටරියක් charge වෙනවා. charge වෙලා උපරිමයට charge එක ආවට පස්සේ වාහනේ එන්ජින් එක පෙට්‍රල් වලින් දහවන එන්ජින් එක නතර වෙලා අර බැටරියෙන් වැඩ කරන මෝටරයක්. ඒ මෝටරයෙන් ඊට පස්සේ ළමයි වාහනේ ඉදිරියට තල්ලු කරනවා. ඒ අනුව වාහනේ ගමනින් right භාගයක් පෙට්‍රල් භාගයක් අපිට බැටරියෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි සමහර හයිබ්‍රිඩ් කියලා නමට විතරක් හයිබ්‍රිඩ් තියෙන වාහන තියෙනවා. ඒ වගේ ඒ තත්ත්වේ නෑ. සමහර වාහන ෆුල් හයිබ්‍රිඩ් ඒවා තියෙනවා. ඒවා හොඳයි. සමහර සෙමි හයිබ්‍රිඩ් තියෙනවා. ඒවා ඔය කියන තරම් වාසියක් ගන්න වෙන්නේ නෑ. right කියවනේ ඔසතහන. පිටා සැහැල්ලු ඉන්ධන පිරිමැසින මෝටර රථ ඉන්ධන පිරිමැසින මෝටර රථ ඉන්ධන පිරිමැසින මෝටර රථ right ඔතන මොකක්ද දෙන්නේ ඉස්සරහට ඉන්ධන පිරිමැසින මෝටර රථ right ආයෙ මොනවද ගුවන් යානා බෝට්ටු අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කළ හැකිය. අධිබලදී නැවත ආරෝපණය කළ හැකි බැටරි උෂ්ණත්වය පාලනය කළ හැකි ඉලෙක්ට්‍රොනික උපාංග ගෙවියාම අඩු ටයර් තුනී සූර්ය පැනල ඉතා කාර්යක්ෂම හා මිලෙන් අඩු සංවේදක ආදිය නිපදවයි. ඊළඟ මාතෘකාව ලියන්න බලශක්ති උත්පාදනය නැනෝ තාක්ෂණය පාවිච්චි කරනවා බලශක්ති උත්පාදනය සඳහා. right බලශක්ති උත්පාදනය ලියන්න. බලශක්ති උත්පාදනය බලශක්ති උත්පාදනය බලශක්ති උත්පාදනය බලශක්ති උත්පාදනය right දැන් බලශක්ති උත්පාදනය සඳහා නැනෝ තාක්ෂණය පාවිච්චි කරන්නේ මොනවාටද අපි නිකම් මේතර සාකච්ඡා කරොත් බලශක්ති උත්පාදනය කියන ළම ඉදිරියදා අපි විදුලිය භාවිතා කරනවා. එතකොට විදුලිය පාවිච්චි කරනකොට ඒ සඳහා ළමයි විදුලි රැහැන් එහාට මෙහාට අදින්න වෙනවා. එතකොට ඒවා ආතතියට ඔරොත්තු දෙන රැහැන් වර්ග නිර්මාණය කරන්න පුළුවන්. දැන් තියෙන විදුලි රැහැන් ළමයි ගහක් කඩන් වටනොත් මේ රැහැන් වලට කරන්ට් එක නැහැ. රැහැන් ටික කඩන් වටලා නැවත දැන් අර නැනෝ තාක්ෂණය පාවිච්චි කළ හදපු මේ නල වලින් සෑදුණු විදුලි රැහැන් තියෙනවා. ඒවා මතට ළමයි හොඳින් විදුලිය ගමන් කිරීමේ හැකියාවක් වැඩි ප්‍රතිරෝධීතා අඩුයි ආතති වලට ඔරොත්තු දෙන බවක් තියෙනවා. ඒ කියන්නේ මේ ගහක් කඩන් වැටුනොත් රබර් පටියක් වගේ ළමයි රබර් බෑන්ඩ් එක රබර් පටියක් වගේ බිමටම මේ කම්බිය නැමෙනවා. නැමිලා ඒ කියන්නේ පහළටම ඇවිල්ලා ගහ කපලා අයින් කරපු ගමන් ආපහු රබර් පටිය වගේ තිබ්බ තැනට එනවා. පැහැදිලිද? ඒ වගේ දේවල් මේ හදලා තියෙන්නේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා. පැහැදිලි නේද? එතකොට ප්‍රතිරෝධයකුත් නැහැ ප්‍රතිරෝධිතා අඩුයි. තාමත් අපි මේ කාබන් අංශු භාවිතා කරලා හදලා තියෙන ඒ රැහැන් වර්ගයේ විදුලි රැහැන් වර්ගය. ඒ වගේම එන්සයිම් යොදාගෙන ළමයි. ලී කුඩු බඩ ඉරඟු තෘණ වගේ ශාක වලින් සෙල්ලෝස් ජීර්ණය කරලා ඉන්ධනයක් ලෙස ඒ වගේ එතනෝල් නිෂ්පාදනය කරනවා. එතන එතනෝල් කියන්නේ මධ්‍යසාර වල. මධ්‍යසාර වලින් දුවන්න පුළුවන් වාහන වර්ග නිර්මාණය කරනවා. ඒවට අවශ්‍ය මධ්‍යසාර සීනි වලින් විතරක් නිෂ්පාදනය කරන්නේ නැතුව සාමාන්‍ය ගමේ ගොඩේ කට්ටිය කසිප්පු හදන සීනි වලින් නේද? ඊට කිතුල් ගහෙන් රා නිෂ්පාදනය කරනවා වගේ දේවල්. එහෙම නැතුව මේ තිරිඟු ඊට පස්සේ බඩ ඉරිඟු වගේ ශාක වලින් බඩ ඉරිඟු කඳන් බීජ වලින් නේ කඳෙන් සමානක් කරලා. ඊළඟට මේ සෙල්ලෝස් කියන්නේ මේ ශාක කොටස් ළමයි පාවිච්චි කරලා ඒවා එන්සයිම වලින් ලී කුඩු උනත් ගන්න පුළුවන්. එන්සයිම දාලා ඒවායින් එතනෝල් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා මේක කරන්නේ. ඊළඟ ළමයි මේ සූර්ය පැනල් ළමයි සූර්ය පැනල් කියන්නේ සූර්ය කෝෂ මිලෙන් අඩු නිකන් ඉතාමත් සියුම් නම්‍යශීලී කඩදාසියක් වගේ තියෙන සමහර සූර්ය පැනල් තියෙනවා ළමයි. ඊළඟට එතකොට මේවා මේ නිර්මාණය කරන්න නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා කඩදාසිය වගේ රෝල් කරන්න පුළුවන් සූර්ය පැනල් එක. ඊළඟට ඒක නිකන් මේ කඩදාසියක් වගේ. ඒ වගේ තත්ත්වයට සූර්ය පැනල් හදන්න පුළුවන් උනේ ළමයි නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා.
ඒ වගේම සමහර පරිගණක මේ ආවරණ සමහර ඇඳුම් වගේ දේවල් ළමයි. සූර්ය මේ ඝර්ෂණය අඩු ඊට පස්සේ වැඩි ආලෝකයක් නිපදවන වැඩි තාපයක් නිපදවන විද්‍යුත් උපකරණ වැඩි ආලෝකයක් නිපදවන විද්‍යුත් උපකරණ ඒ වගේම ඝර්ෂණය අඩු සමහර ද්‍රව්‍ය නිර්මාණය කරන්න නැනෝ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඇඳුම් වර්ග තියෙනවා ළමයි ඇඳුම් වල ඒ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා හදලා තියෙනවා නම් කුණු නොරදෙන ඇඳුම් වර්ග නිර්මාණය කරන්න පුළුවන්. අපි ගිය සතියේ කතා කරා ඉන්නේ. හරි. අපේ පොඩි සටහනක් දාගමු බල ශක්ති උත්පාදනය ගැන. කියවන්නේ ආමු. නැනෝ ජෛව තාක්ෂණය මගින් නිපදවූ එන්සයිම යොදාගෙන එන්සයිම ස්ථානට යොදාගෙන ලී කුඩු බඩ ඉරිඟු කඳ තෘණ ආදී ඇති සෙල්ලෝස් ඉන්ධනයක් ලෙස යොදාගත හැකි එතනෝල් බවට පත් කළ හැකිය. යොදාගත හැකි එතනෝල් බවට පත් කළ හැකිය. එතනෝල් කියන මධ්‍යසාරවලට විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේදී සිදුවන අපතේ යාම අවම කර ගැනීමට ප්‍රතිරෝධය ඉතා අඩු සහ ආතතිවලට ඔරොත් දෙන කාබන් නැනෝ නනවලින් සෑදූ විදුලි රැහැන් භාවිතයට ගනී. විදුලි රැහැන් භාවිතයට ගනී. වැඩි කාර්යක්ෂමතාවයක් සහිත මිලෙන් අඩු සූර්ය පැනල මිලෙන් අඩු සූර්ය පැනල නිපදවීමට නැනෝ තාක්ෂණය යොදාගෙන ඇත. අනාගත සූර්ය පැනල එතිය හැකි ආකාරයේ නම්‍යශීලී කඩදාසියක් මෙන් මුද්‍රණය කළ හැකි ඒවා වන්නේද. right ඊළඟට නැනෝ තාක්ෂණයේ ඇසුරින් සාධන ලද පරිගණක ආවරණ ගැන මේ ෆෝන් වල කවර වගේවත් ළමයි. දැන් ඔය ලැප් එකේ ආවරණය වගේ දේවල්. ඇඳුම් ආදියට සවි කළ හැකි ඉතා තුනී සූර්ය පැනල නිපදවා ආලෝකය, ඝර්ෂණය, දේහ තාපය වැනි අපතේ යන ශක්තිය මගින් විද්‍යුත් ශක්තිය ජනනය කළ හැකිය. මොකක්ද ඉස්තරට? අපතේ යන ශක්තිය මගින්. ඔන්න බල ශක්තිය උත්පාදනය සඳහා නැනෝ තාක්ෂණය භාවිත වන අවස්ථාවෙන් තමයි අපි කිව්වේ. ඊළඟ මාතෘකාවට ලියන්න ළමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී නැනෝ තාක්ෂණය පාවිච්චි කරන්නේ මොනවද අපි ඊළඟ බලමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මොන වගේ කටයුතු සඳහා නැනෝ තාක්ෂණය පාවිච්චි කරනවා? right දැන් ළමයි නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා මේ තියෙනවා මේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි ටීවී බලන්නේ ටීවී උපකරණයකින් නේද? බ්ලැක් ටීවී තියෙනවා LED LCD සහ CRT ටීවී කියන්නේ ගෙඩි ටීවී වල ලොකු ටීවී. ඒවයින් තමයි අපි ටීවී බලන්නේ. දැන් ටීවී බලන්න වෙලා දෙනවා ළමයි මේ පොඩි පෑනක් වගේ. නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා පෑනක් වගේ තියෙනවා. ඒක පොඩි ගොඩක්. ඒක ළමයි මේ පැත්තෙන් අපි අර ෆෝන් වලට මේ charge එක පාවිච්චි කරන ෆෝන් charge කරන ඒ වගේ කරන්ට් එක දුන්නාම ළමයි ෆෝන් charge එකෙන් right මේකෙන් නිකුත් කරන ආලෝකයෙන් ගිහිල්ලා බිත්තියක් මතට අපිට ටීවී එක ගන්න පුළුවන්. තේරෙනවද? එතකොට බ්ලූටූත් හරහා අපිට බෆල් එකකට ලොකු හඬක් උනත් නිපදව ගන්න පුළුවන් බ්ලූටූත් එකෙන් සම්බන්ධ වෙන්නේ. මේ පොඩි තියෙන මේ කැමරාවෙන් තමයි ගිහිල්ලා බිත්තිය ලොකුවට ටීවී එක පේන්නේ. තේරෙනවද? ටීවී වල සයිස් එක ගැන කිසි ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ අපිට. දැන් ටීවී පොඩි සයිස් එක තියෙනවා ඊළඟට තව ටිකක් ලොකු වෙනවා. එහෙම එක එක සයිස් තියෙනවනේ මේක අපිට ඕන තරම් ටීවී එක zoom කරගන්න පුළුවන්. ඒකට බිත්තියක් තමයි අවශ්‍ය වෙන්නේ. බිත්තිය පුරා ටීවී එක. ටීවී මාල්ලාට පෑන වගේ එක බිත්තිය පැත්තට හරවලා අර විදිහට කරන්ට් එක දෙන්න තියෙන්නේ දුන්නාම ටීවී එක වැඩි. තේරෙනවද? ඒතර බෆල් එකට වෙන වයර් අවශ්‍යත් නැහැ. බ්ලූටූත් එකකින් බ්ලූටූත් බෆල් තියෙන්නේ එකකින් බෆල් එක වැඩි. පැහැදිලි යනවා හඬ එනවා. එතකොට මේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා තමයි නිර්මාණය කරන්නේ. වාහනේ කරන ගමන් ටීවී බලන්න පුළුවන්. වාහනේ චාර්ජර් එක තියෙනවනේ. ෆෝන් ගහන්න පුළුවන් charge කරගන්න පුළුවන්නේ. අන්න ඒකට ටීවී එකේ ඒ කියන්නේ ෆෑන් වගේ තියෙන එකේ charger එක හයි කරලා ඊට පස්සේ අපිට මේ ඒ වාහනේ අතම කාර් එකක් කියලා කාර් එකේ සයිඩ් වීදුරුවට පැති වීදුරුවට ටීවී එක ඩිස්ප්ලේ කරන්න පුළුවන්.
ඒ පැති විදුරු අපි printed කරලා තිබුණා. ඒතර ඒකට ඩිස්ප්ලේ කරන්න බෑ. ඒකේ TV එක යනවා. තේරෙනවද? ඒ තමයි දැන් අලුත් තාක්ෂණය නේන තාක්ෂණ පාවිච්චි කරලා නිර්මාණය කරලා තිනවා මේ දේවල්. තේරෙනවද? ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තවත් දේවල් ළම හිතා ගන්න බැරි විවිධ නිර්මාණ කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් ट्रांसिस्टर ළමයි සාමාන්‍යයෙන් ඉස්සර නිර්මාණලා තිබුණ ट्रांसिस्टर ටික ලොකු ट्रांसिस्टरයක් ළමයි. සාමාන්‍යයෙන් අපිට අතට ආපු වෙන ලොකු ट्रांसिस्टरයක්. ගිනි පෙට්ටියක් තරම් විතර විශාල ट्रांसिस्टर තිබුණා. පස්සේ ළමයි මේක සාමාන්‍යයෙන් නැනෝමීටර් 130 වගේ ප්‍රමාණයට නිර්මාණය වෙනවා. 130 250 වගේ ප්‍රමාණයට නිර්මාණය වුණා. ඒ කියන්නේ ගොඩක් කුඩා වුණා. 2004 වර්ෂයේදී ළමයි මේක නැනෝමීටර් 14 කියන්නේ 60 නොපෙනෙන ප්‍රමාණයේ ट्रांसिस्टर නේද? නැනෝමීටර් 14 තරම් කුඩා කරන්න පුළුවන් වුණා 2014 තව අවුරුද්දකට පස්සේ ළමයි කියන්නේ 2015 දැනට අවුරුදු 5කට විතර කලින් හරියටම ट्रांसिस्टरයක් නැනෝමීටර් 7ක ප්‍රමාණයකට කුඩා කරන්න පුළුවන්. අතිශයින් කුඩායි. තේරෙනවද? ඒතර බලන්න ट्रांसिस्टरයක් කොච්චර කුඩා කරාද? ඒ අනුව ඒ ट्रांसिस्टर පාවිච්චි කරලා නිර්මාණය කර තියෙන විද්‍යුත් උපකරණ ඒ තරම් කුඩා කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. පැහැදිලිද නේ? right. ඒ වගේම නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ෆෝන් වර්ග නිර්මාණය කරන්න විවිධ නම්‍යශීලී ෆෝන් වර්ග. ඇදෙන සුළු ඒවා. තේරෙනවද? නම්‍යශීලී නැමෙන ඒවා තමයි. අපිට දැන් ඉදිරියට ළමයි ට්‍රාන්ස්පරන්සි ෆෝන් එක. ඒ කියන්නේ ඒක විනිවිද පේන ෆෝන් එක. තේරෙනවද? මේ ෆෝන් එක අපිට මෙහෙම නිකන් කඩදාසියක් වගේ. මේ ෆෝන් එක උඩ වාඩි වුණත් මුකුත් වෙන්නේ නැහැ. ෆෝන් එක රෝල් කරලා අපිට සාප්පේ දාන්න යනවා. තේරෙනවද? right. ඒ වගේ අවුරුදු නිර්මාණ. නේ? ඊට පස්සේ මෙමරි චිප්ස් එනවා ළමයි. මෙමරි චිප් අර මේ දත්ත ගබඩා කරන්නේ. ඒවා ඉතාමත් කුඩා ඒවා එනවා ළමයි. හිතා ගන්න බැරි චූටි මෙමරි චිප් එනවා. ඒකේ ගබඩා කරන දත්ත ප්‍රමාණය ඉතාමත් වැඩි නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා හදපු ඒවා. ඊළඟට ශ්‍රව්‍ය උපකරණ අපිට ඇහෙනවා. තේරෙන්නේ? අහන්න දැන් අපි පොලි ඉයර්ෆෝන් එක ගහගෙන ඉන්නේ. නේද? ඉයර්ෆෝන් එක නැතුව ඒ ශ්‍රව්‍ය උපකරණ තියෙනවා නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා චූටි ගොඩාක් සද්ද ඉතාමත් වැඩි. දැන්වත් ඔයගොල්ලෝ දන්නවා මේ දැන් අලුත් තාක්ෂණ පාවිච්චි කරලා මේ සංගීත ප්‍රසංග දැන් නැති හින්දා දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඉස්සර ළමයි මේ ලොරි දැන් අපිට ලොකු ප්‍රසංගයක් වෙනවා නම් වෙනම කන්ටේනර් දෙකක් විතර එනවා ළමයි බෆල්. ඇවිල්ලා ඒවා ගෙනල්ලා හිටවලා තමයි යන්න මියුසිකල් එක ලොකුවට ගහන්නේ. මේගා බ්ලාස්ට් එකේම ගන්න නේද? දැන් එහෙම නෑ ළමයි. වෑන් එක තමයි බෆල් ටික ගේන්නේ. ඒ ඉන්ස්ට්‍රුමන්ට් කියනවනේ පොඩි මේ গিitar රණවණන් දාගෙන යනවනේ. ඒ වෑන් එකට දාගෙන ඉන්නේ. ඒ වෑන් එකේම තමයි බබල් ටිකක් කරන්නේ. ඒ බබල් මේ චූටි වුණාට පොඩි වුණාට ඒ වගේ සද්දේ අතිවිශාලයි. ඒවා ගෙනල්ලා කුළුණක් හිටවනවා. කියන්නේ කණුවක් හිටවනවා මේ ග්‍රවුන්ඩ් එක මැද. හිටවලා ඒ කණුවේ තමයි එල්ලන්නේ ළමයි බබල් ටික ඉතින් පහල් පහල් එල්ලලා තියෙන්නේ. ඕල් දැකලා සමහර අපිට right? ඒකෙන් තමයි මාරස් විශාල සද්දයක් තුන අර බබල් 100 200 දාලා ගන්න එක අර පොඩි බබල් ටිකෙන් සද්ද ගන්න පුළුවන් කොට තියෙනවා. ඒවා තමයි මේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා දැන් නිර්මාණය වෙමින් පවතින ඒවා. තේරෙනවද? ඊළඟට ජංගම දුරකථන ආවරණ වගේ දේවල්. තේරෙනවද? හිතා ගන්න බැරි මේ පුපුරන්නේ නැති, පොළවේ ගැහුවත් කැඩෙන්නේ නැති, වතුර යන්නේ නැති. තේරෙනවද? ජංගම දුරකථන හදනවා. ඒ දුරකථන ඕන තරම් කරන්න පුළුවන් වැස්සේ නේද? ඕන තරම් කරන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා. අපි පොඩි සටහනක් දාගමු කියන්න. නැනෝ තාක්ෂණය යොදා ගැනීම නිසා ඉතා කුඩා හා වේගවත් ට්‍රාන්සිස්ටර් ලියන්න පිටු අංක 7 ट्रांसिस्टर නිපද විය හැකි වී ඇත. සාමාන්‍යයෙන් ट्रांसिस्टरයක් නැනෝමීටර් 130ක් 250 අතර වන අතර 250 වන අතර 2014 වර්ෂයේ වන විට එහි ප්‍රමාණය නැනෝමීටර් 14 ඌ අතර 2015 වර්ෂයේ වන විට එය නැනෝමීටර් 7 විය. නැනෝ තාක්ෂණය ඇසුරෙන් නම්‍යශීලී හැකිලිය හැකි එතිය හැකි ඇදෙන සුළු සේදිය හැකි හා සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝනික උපාංග සෑදිය හැකි. මේ නිසා ඉතා තුනී සැහැල්ලු නොබෙදෙන කල් පවතින කාර්යක්ෂම හා දැකුම් කළු ඉලෙක්ට්‍රෝනික උපාංග නිපද වීමේ හැකියාව ලැබී ඇත. මතක චිප කියන්නේ මොනවද පුතා? මේ මෙමරි චිප්ස්, මෙමරි කාඩ් වලට කියන්නේ අර පොඩි ඔයගොල්ලෝ පෙන් කියලා එහෙම කියන්නේ නේද? ඒ සාමාන්‍ය පොඩි චිප් එක නේද?
ඉස්සර මේවල තමයි සාමාන්‍යයෙන් මේ ආවේ GB 2GB කියලා නේ දැන් කොහොමද 64 GB තියෙනවා නේද? ඒ කියන්නේ 64 GB හිතා ගන්න පුළුවන් නේද උරනේ කොච්චර දියුණුවද? ශ්‍රව්‍ය උපකරණ ප්‍රතිබැක්ටීරියා ආවරණ සහිත යතුරු පුවරු කියන්නේ කීබෝඩ්ස් ජංගම දුරකථන ආවරණ යනාදී නිපදවීමට නැනෝ තාක්ෂණය යොදා ගැනීම. ඔන්න ඉලෙක්ට්‍රොනික උපාංග ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී භාවිතා වන අවස්ථා. පැහැදිලිද? අපි යමු පාරිභෝගික ද්‍රව්‍ය නිපදවනකොට කොහොමද මේ නැනෝ තාක්ෂණය භාවිතා වුනේ භාවිතා වෙන්නේ කියලා බලමු. පාරිභෝගික උපකරණ නිර්මාණය කරනකොට. පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම කරනවා. පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. හරි? හරි. මොනවද මේ පාරිභෝගික ද්‍රව්‍ය කියලා කියන්නේ? විශේෂයෙන් ළමයි දැන් ඇස් කණ්ණාඩි වර්ග තියෙනවා අපි දැන් කළු වාහනයක යනකොට තමයි වාහනේ ඉස්සරහින් යන වාහනේ හෙඩ් ලයිට් එක ඩිම් කරේ නැත්නම් අපිට ඇස් රිදෙනවා නේද? ඒ වගේ ඒවයින් හානි වෙන්නේ නැති විදිහට ඇස් කණ්ණාඩි වර්ග නිර්මාණය කරලා තියෙනවා. ඇස් රිදෙන්නේ නැති වෙන හොඳට එයා මූණට ලයිට් එළිය වැදුනත් හෙඩ් ලයිට් එක ගැහුවත් අපිට ඒක හානියක් නැතුව පාර හොඳට පේනවා. ඊළාට ජනෙල් වල වීදුරු වගේ දේවල් තියෙනවා ළමයි ඒවා ඒවයි කුණු නොරදෙන ආකාරයට තියෙනවා. ඒතර ඒවා සුදුනිතර සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. ස්වයං පිරිසිදු වීමේ හැකියාවක් තියෙනවා ඒ වගේ. ඒ වගේම සුද්ධ ජීවීන් රැඳෙන්නේ නැහැ, ජලය රැඳෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය වාහනයක ඉස්සරහ දැකගත්තොත් විස්ප්‍රේන් එකේ තියෙනවා මේම වතුර පිහින වයිසර් එක. දැන් ඒවා එන්නේ නැහැ ළමයි. අලුත් වාහනකට වයිසර් අවශ්‍ය නැහැ. මොකද ඒවා වතුර වැටිච්ච ගමන් නිකම්ම ඉස්සරහ අයින් වෙනවා. ඒතරන්නේ වයිසර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මෙහෙම වැඩ කරද්දිත් යනකොටත් පොඩි අපිට බාධාවක් තියෙනවනේ නේද? ඉස්සරහින් මූණ ඉස්සරහින් ලී කොට්ටක් එහාම හොලවනවා වගේ නේද? රටේ තත්ති නැතිලා යනවා. ඔව් කවුද මයික් එක ඔෆ් කරගන්න පුතේ? දැන් ඇඩ්විච් කෙනා. හරි හොඳයි. මයික් ඔෆ් කරගත්තා නේද? ඊළඟට නැනෝ බහුඅයවික වර්ග තියෙනවා. බහුඅයවික කියන්නේ ඔය ප්ලාස්ටික් වර්ග පොලිතීන් වගේ දේවල්. ඒවා නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා හදපු ඒවා තියෙනවා. හිස්වැසුම් පාපැද්දී වාහන ආපතර කොටස් ආයුධ වගේ දේවල් තියෙනවා නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. නේද? ඔයගොල්ලන්ට එහා පැත්තේ පිටුවල දාලා තියෙන නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා තියෙන අවි ආයුධ අත් දෙකක් තියෙනවනේ පුතා. ඔය තමයි නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා හදලා තියෙන අවි ආයුධ. ඔය සමහරට මේවත් පාවිච්චි කරන කාටුන් නම් දැකලා ඇති වුණා නේද? නේද? මනක් කල්පිත ඒවා තමයි තිබුණේ ඉස්සර දැන් ඒවා ඇත්ත බවට පත් වෙලා තියෙනවා. ඊළඟට සමහර බැක්ටීරියා පෙරන ඒ වගේම බැක්ටීරියා නාශක මේ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම. දැන් ඉස්සර ළමයි සාමාන්‍යයෙන් තුවාලයක් වුණාට පස්සේ ළමයි බෙහෙත් දාලා මෙහෙම උතනවා මේ බෑන්ඩේජ් එකක් වනේ. දැන් එහෙම නෑ සෙලෝ ටේප් එකක් වගේ අකලවන්න. තේරෙන්නේ? සෙලෝ ටේප් එකක් වගේ අලවලා තිනවා. ඒකට එච්චරයි. ඒකෙන් ඇතුළට සුදු ජීවීන් යන්නේ නැහැ. පැහැදිලි? තුවාලේ අදාළ ප්‍රතිකාර බෙහෙත් වර්ගය දැම්මා දාලා උඩින් සෙලෝ ටේප් එකක් වගේ නිකුවා විනිවිද පේනවා. තුවාලෙට මොකද වෙන්නේ කියලා පේනවා. අන්න ඒ වගේ දේවල් නිර්මාණය කරන්න නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ ලිහිසි තෙල් කියන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් මේ වාහන වලට පාවිච්චි කරන ඔයිල් වර්ග. ඒ ඔයිල් වල ළමයි මේ අර ඔයිල් මාරු කරන්න ඕන නිතර නිසා දැන් තියෙනවා ඒවයි තත්ත්වය උසස් කරලා උසස් ගුණය උසස් කරලා නිතර එහෙම මාරු කරන්න අවශ්‍ය නැති විශේෂ ලිහිසි තෙල් ද්‍රව්‍ය නිර්මාණය කරලා තිනවා. ඊළාට සමහර ඇඳුම් වර්ග නිර්මාණය කරලා තිනවා දූවිලි තැවරෙන්නේ නැති කුණු තැවරෙන්නේ නැති ඇඳුම් වර්ග නිර්මාණය කරලා තිනවා. ඒවා නම් ඔයගොල්ලන්ට දුන්නා නම් හොඳයි කියලා කිව්වම මොකද ළමයි මේ ඇඳුම් සෝදාන්න නැතුව වැඩි කාලයක් ඇඳුම් අඳිනවා සමහරවිට නේද? ඒ වගේ අයට ගොඩක් වටිනවා මේ වගේ නිර්මාණයක් කරලා දුන්නොත් නේද? ඔයගොල්ලෝ නොමෙල්තාගේ දෙයියාට මොකද ඒ වගේ නිර්මාණයක් කරලා ඔයගොල්ලෝ ලබා දුන්නා. ඊළඟට ජලය පිරිසිදු කරන ස්ථාන ළමයි වියදම් අඩුවෙන් ඒ ජලය පිරිසිදු කරන්න පුළුවන් සුද්ධ ජීවීන් පෙරන්න පුළුවන්. දැන් අපි බොර සහිත ජලය කියලා. ඒ පෙරණේ දැම්ම යටින් එන්නේ පෙරණ යටින් බොර නැති ජලය. ඒ තරම් එක පිරිසිදු කිරීමේ හැකියාව ගුණයකින් යුක්තයි. තේරෙන්නේ? ඒක තමයි නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා කරන දේවල්. හොඳ ඊළඟ වායු පෙරණ. වායු පෙරණ කියන්නේ දැන් අහිතකර වායුවක් කර්මාන්තශාලාවකින් පිට වෙනවා නම් ඒ පිටවන අහිතකර වායුව පරිසර නිදහස් නොවි ඒක පෙරලා ඉතිරි කරගෙන
පිරිසිදු වායු කියන්නේ පරිසරයට හිතකර වායු පමණ පරිසරයෙන් නිදහස් කරන්න පුළුවන්. ඒ වගේ වායු පෙරණ. දැන් අපි පාවිච්චි කරන මේ මාස් වර්ග තියෙනවනේ. ඔය මාස් එකෙත් එහෙමයි ළමයි වායු පෙරණයක් තියෙනවා. හැබැයි ඒක අපි පාවිච්චි කරන මාස් වල ළමයි එහෙම වායු පෙරණේ සාර්ථක නැහැ. ඒ නිසා එකෙන් එනවා ළමයි සුද්ධ ජීවීන් කියන්නේ වෛරස්ලා ඊටම පුරාන්ස එන්න පුළුවන්කම තියෙනවා ඒ කොච්චර කරා. හැබැයි දැන් නිර්මාණය කරන්න පුළුවන් වෛරස්ලාට එන්න බැරි පෙරණයක්. නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා ඒකට ඒක අපිට පාවිච්චි කරනකොට මේ සුද්ධ ජීවීන් කිසිවෙක් අපේ ශරීරයට ඇතුල් වෙන්නේ නැහැ. ඒ මාස් එක දැම්මාම පැහැදිලි නේද? ඊළඟට සමහර අය කොන්ක්‍රීට් වගේ දේවල් දානකොට සිමෙන්ති දානකොට දිගුකල් පැවැත්වෙන්න ඒ වගේ හානිය ඉක්මනින්ම ආයන ලක් නොවන ආකාරයට නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා නිර්මාණය කළා තියෙනවා දැන් නේද? ඒක දන්නා මැෂින් වලින් තමයි කොන්ක්‍රීට් දාන්නේ සමහරක් අය. එතකොට ඒවට කෙමිකල්ස් දාලා ඒ වගේ නැනෝ තාක්ෂණ පාවිච්චි කරලා ඒක ශක්තිමත් බවකින් වැඩි කරලා තියෙනවා. පැහැදිලිද? ඊට සමගත අපේ මාතෘකාව පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. ඒක නේද? පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. හරි? පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. පිටු අංක 8. මම ඩිස්ප්ලේ කරලාම පැහැදිලි කරන්නම්. අතවල ලියා ගන්නකොට පොඩ්ඩක් මඤ්ඤම් වගේ නේද? හරි බලා ගන්න. පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. නැනෝ තාක්ෂණයේ සහිත ඇස් කණ්ණාඩි පරිගණක හා රූපවාහිනී තිර සහ දොර ජනෙල් වීදුරු යනාදිය පාරජම්බුල හා අදෝරක්ත විකිරණ ගමන් නොකරන ජලය හා සුද ජීවීන් නොරැඳෙන සියම් පිරිසිදු වීමේ හැකියාවෙන් යුක්ත වේ. මොකද ඉස්තනට එන්නේ? සියම් පිරිසිදු වීමේ හැකියාවෙන් යුක්ත වේ. සියම් පිරිසිදු වීමේ හැකියාවෙන් යුක්ත වේ. ඊළඟ නැනෝ බහුඅයවේක සැහැල්ලු නමුත් ඉතා දැඩි කල්පවතින ආකාරයේ ක්‍රීඩා උපකරණ හිස්සසුම් තාපැදි වාහන අමතර කොටස් ආයුධ සෑදීම සඳහා යොදා ගන්නවා. මොකක්ද ඉස්සෙන් වෙන්නේ? නැනෝ බහුඅයවීක. නැනෝ බහුඅයවීක. ඊළඟ තත්ත්වයෙන් උසස් සේදුම්කාරක ඒ කියන්නේ වාහන ද්‍රව්‍ය රෙදි සෝදන ද්‍රව්‍ය මේ ඊට පස්සේ අපේ මේ ගෙදර උපකරණ ටික සෝදනය නේද? කුස්සිය උපකරණ සෝදන සේදුම්කාරක ද්‍රව්‍ය. විරංජක කියන්නේ ඔය වර්ණ වෙනස් කරන ද්‍රව්‍ය. වායු පෙරහන්, ජල පෙරහන්, බැක්ටීරියා නාශක, පැල්ලම් කුණු නොරැඳෙන තීන්ත වැඩි ගෘහාශ්‍රිත ද්‍රව්‍ය නිපදවීමට නැනෝ තාක්ෂණයේ නිසා හැකි වී ඇත. මේක ඉස්සන නේද? ඊළාට යන්ත්‍ර සූත්‍ර සඳහා යොදන නැනෝ තාක්ෂණයේ මුසු ලිහිසි තෙල් හා මතු පිට ලිහිසි තෙල් ඔයිල් වලට කියන්නේ. ලිහිසි තෙල් ස්ටෑන්ඩර් සහ මතු පිට සෙරමික් ආවරණය නිසා චලනය වන කොටස් ගෙවීම හා ඉරිතැලීම අවම කර ගැනීමට. දැන් දන්න සමහර මේ පෝසිලින් බඩු ටික කාලයක් වුණා ඉරි තලනවා නේද? ඒ ඉරි තැලීම නවලක්වන්න. අපෝ සිංක් එකක් කියලා පෝසිලේ. සිංක් ටික කාලෙකින් ඉරි වගේ වෙනවා. එහෙම නැති වෙන්න. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. සහ ආයු කාලයේ සැලකිය යුතු පරිදි වැඩි කර ගැනීමට හැකි වී ඇත. ආයු කාලයේ සැලකිය යුතු පරිදි වැඩි කර ගැනීමට. ස්තනට ආයු කාලයේ සැලකිය යුතු පරිදි වැඩි කර ගැනීමට. ආයු කාලය සැලකිය යුතු පරිදි වැඩි කර ගැනීමට. සැලකිය යුතු පරිදි වැඩි කර ගැනීමට හැකි වී ඇත. කුණු දූවිලි තෙල් ආදිය නොරැඳෙන රෙදි පිළි හා ඇඳුම් නිෂ්පාදනය කරනු ලබයි. කුණු දූවිලි තෙල්. කුණු දූවිලි තෙල්. ඇඳුම් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. හරිනේ? අපි යමු පුතේ ඊළඟ පිටුව 9 වෙනි පිටුව. තාමත් ඒ ද්‍රව්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගැන කතා කරගෙන යන්නේ. අපේ මාතෘකාවෙම ඉන්නේ පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳව සම්බන්ධයෙන් කියාගෙන යමු. ජල පිරිපහදු කරන මධ්‍යස්ථානවල අඩු වියදමින් හා වියදමින් නික්මනින් ජලය පිරිසිදු කිරීම. ඉස්සරහට ජලය පිරිසිදු කිරීම. ජලය පිරිසිදු කිරීම. ජලය පිරිසිදු කිරීම. ඊළඟ ගුවන් යානා කුටි
හා වෙනත් ස්ථානවල දුවිලි සුදජීවීන් වැනි අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම සඳහා නැනෝ තාක්ෂණය යොදාගෙන සාදන ලද නැනෝ පරිමාණයේ ස්තුරු ඇති වායු පෙරහන් යොදා ගන්න. ස්තනට වායු පෙරණ යොදා ගන්න. නැනෝ තාක්ෂණය අතරින් මනා පෙනුමින් ඇදෙන සුළු බවින් හා දිගු කල් පැවැත්මේ යුක්ත ඇලුමිනියම් වානේ තාර කොන්ක්‍රීට් හා සිමෙන්ති යනාදී විපදවයි. කියන්නේ ඇදෙන සිමෙන්ති අතර හල් නැහැ ඒක කොන්ක්‍රීට් එකක් ඇදෙනවද හල් නැහැ. ඒ වගේ ඒවා නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන්නේ. පහත මොනවද මේ පින්තූරවල තියෙන්නේ? නැනෝ ආලේපනයක් සහිත පෘෂ්ඨයක්. ඒ කියන්නේ නැනෝ ආලේපනයක් කරම සුද්ධ ජීවීන් ඇතුළට ඇතුළු වෙන්නේ නැතුව තියෙන ආලේපනයක්. නැනෝ තාක්ෂණයේ සහිත වීදුරු කැබල්ල මෙතන මේ වීදුරුව බලන්න වීදුරුවක් වුණාට නමන්න පුළුවන්. විනිවිද පේනවා වීදුරුව. නේද 900. ඊළාට ප්‍රතිබැක්ටීරියා ආවරණ සහිත යතුරු පුවරු. රයිට්? මුංචි යතුරු පුවරුවක් කියන්නේ මේ කීබෝඩ් එක. right. ඊළඟ මාතෘකාව ලියලා තියෙන්නේ කියවන්න නැනෝ තාක්ෂණය නිසා අනාගතයේ ඇතිවිය හැකි තත්ත්ව. නැනෝ තාක්ෂණයේ හොඳ නෑ ළමයි කියන්නේ අහිතකර පැත්ත වැඩි. නැනෝ තාක්ෂණ පාවිච්චි කරන මොකද කුඩා ඊටාම කුඩා හිතන්නවත් බැරි කුඩා කැමරා වර්ග හදන්න පුළුවන්. ඒක කට්ටිය රහසිගතව මේ ඡායාරූප ගැනීම වීඩියෝ කරන ඒවා කරන්න පුළුවන්. දැන්ටත් ඒක කරනවනේ නේද? නේ සමහර අය අහුවෙන්නේ සමහර අය නේද? රහසිගතව වීඩියෝ කරලා ඒ කියන්නේ වීඩියෝ කැමරාවක් හයි කරලා දෙනවා කියලා පේන්නේ නැහැ. නේද? එතකොට මේ ඒ වගේව හයි කරලා සමහර අය දර්ශන ලබා ගන්නවා. ඒවා අහුනොත් කියනවා නම් ඒකට හිරේ ඉන්නවා නේ. ඒ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා ඒ වගේ සමාජ විසමාචාර කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලි එකයි මේකේ තියෙන ධර්මකම. ඊළාට අවි ආයුධ හදාන්න පුළුවන් මේ 60වත් පේන්නේ නැති අවි ආයුධ වර්ග. නේද? ඒක අතර පාවිච්චි කරන ග්ලව්ස් එකක් වගේ එකක් හදන්න පුළුවන්. ඒ ග්ලව්ස් එකෙන් ඊට පස්සේ ඕන වැඩක් ළමයි ලොකු විනාශයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන උපකරණ නිර්මාණය කරන්න පුළුවන් අවි ආයුධ වර්ග දාන්න. විනාශකාරී දරුණු අවි ආයුධ වගේ දේවල්. ඒ වගේම සමහර මේ නැනෝ ද්‍රව්‍ය ළමයි ශරීරයට එකතු වෙලා අහිතකර මේ ශරීර සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. නේද? ලියාගෙන අපි නැනෝ පරිමාණයේ අංශු පරිසරයට එකතු වී වාතයේ ජලය හා පස දූෂණය කිරීම නැනෝ දූෂණය ලෙස හැඳින්වේ. නැනෝ දූෂණය ලෙස හැඳින්වේ. මිනිස් සහ සත්ත්ව ශරීර තුළ නැනෝ අංශු එකතු වීම නිසා සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. නැනෝ පරිමාණයේ උපාංග නිසා සමාජ විසමාචාර ක්‍රියා ඉහළ යාම. හිස්තැනට සමාජ විසමාචාර. සමාජ විසමාචාර. හරිද? ක්‍රියා ඉහළ යාම. නැනෝ පරිමාණයේ රසායනික හෝ ජෛව යුද්ධ අවි නිපදවීම නිසා දරුණු විනාශකාරී සිදුවීම් ඇති විය හැකියි. ඊළඟ ළමයි ලියන්ට ඊළඟ පිටුවට එන්න 10 පිටුවට මම මේක පොඩ්ඩක් වෙගෙන් කරා. මෙතන මොකද්ද මේ තියෙන පිටුවේ? මනක් කල්පිත නැනෝ යුද අවි. මේ මනක් කල්පිත තාම. නමුත් ටීවී එකේ කොළෝ දැකලා ඇති මේ ඔය සමහර කාටුන් වල නේද? මේ වගේ දැකලා ඇති. මනක් කල්පිත වුණාද මේ අනාගතයේ නැනෝ තාක්ෂණ පරිපූර්ණ මේවා නිර්මාණය වෙයි. තේරෙන්නේ? right. ඊළඟට එන්න පිටු අංක 10ට. අවසාන පිටුව ලියන මාතෘකාව නැනෝ තාක්ෂණය මගින් නැති විය හැකි බලපෑම් අවම කිරීම පිණිස විවිධ ක්‍රියාමාර්ග ලියලා තියෙන්නේ. නැනෝ තාක්ෂණය වෙන්න පුළුවන් හානිකර තත්ත්ව වළක්වන පහළම තියෙන ළමයි ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය. තරම් පිටුරක් දාලා තියෙන්නේ. දැන් ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය. ලියන්නේ යමු අපි නම් දහනයේදී නිපදවන අහිතකර වායු නැනෝ පරිමාණයේ පෙරහන් තුලින් පෙරීමෙන් දුමෙහි අඩංගු වායු දූෂක ඉවත් කළ හැකිය. ස්තනට දුමෙහි අඩංගු වායු දූෂක. දුමෙහි අඩංගු වායු දූෂක ඉවත් කළ හැකිය. ඊළඟට නැනෝ පරිමාණයේ අංශු භාවිතයෙන් පරිසරයේ ඇති ආසනික් වැනි ස්වභාවික දූෂක ඉවත් කළ හැකිය. ස්තනට ආසනික්. ආසනික් කියන්නේ බැර ලෝහයක්. ආසනික් අහිතකර වායු වල සංවේදී වන නැනෝ සංවේදක භාවිතයෙන් එවැනි වායු ඉවත් කළ හැකිය. නැනෝ තාක්ෂණයේ වැරදි ලෙස භාවිතා කිරීම වැළැක්වීම නව නීති හා අනපනත් පැනවීමෙන් නීතිමය රැකවරණයක් සැලැස්විය හැකිය.
නැනෝ තාක්ෂණය හා භාවිතය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණය ආයතනය මගින් ලබාගත හැකිය. එය මහින්වත් පිටිපන හෝමාගම යන ලිපිනේ හෝමාගම තමයි නැනෝ තාක්ෂණ මධ්‍යස්ථාන තියෙන ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි කියන මධ්‍යස්ථාන. ඊළඟට ඒකේ තියෙන දුරකථන අංක තියෙන ළමයි 0.114යි 650යි 500 0.114යි 0.114යි 650යි 500 මේක තමයි දුරකථන අංකය. වැඩ කරයි ගන්න පොල් එකක් අරන් නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් මොනවා හරි තව දැනගන්න උන් කරුණු තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඊතරණ එක තමයි නැනෝ තාක්ෂණ ලංකාවේ පවතින ආයතනය. පැහැදිලිද? හරි. ඒ අනුව ළමයි නැනෝ තාක්ෂණය කියන පාඩම උලංගේ අවසන් වෙනවා. පාඩම අංකය වශයෙන් කිව්වොත් අපි 16 වෙනි පාඩම අපි මෙසේ අවසන් කරනවා. රයිට්. හොඳයි. පාඩම් ටික ටික ඉවර කරගෙන යනවා. පාඩම් ටික සම්පූර්ණයෙන් ඉවරනට පස්සේ තමයි උලෝ පුංචි ටෙස්ට් එකක් තියලා උලෝ 10 වසරට බඳව ගන්නවා. මගේ හෝල් ක්ලාසස් ළමයි මේ දෙසැම්බර් මාසේ අවසන් සතියේ පටන් ගන්නවා. 29 සඳා 28 සඳා 29 30 31 1 2 3 දිනවල පටන් ගන්නෙ. එතෙන් සිට ළමයි ඔයගොල්ලෝගේ අලුත් සිලබස් එක තමයි මම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් සමාන 23 න් පස්සේ 23 නිවාඩුවක් දෙනවා නේද? 23 න් පස්සේ සමාජ ඔයගොල්ලෝ ඊළඟ ශ්‍රේණියට දායි. ඒතකොට 2021 වර්ෂයේ ඔයගොල්ලෝ අලුත් පන්තියේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. 2021ට අදාළ පන්ති මම පටන් ගන්නෙ මේ මාසේ අවසාන සතිය තුල. එතකොට සූදානම්ෙන් ඉන්න සියලුම ආයතන වලට මම මේ WhatsApp කරා කාලසටහන් දෙනවස් වගේම විවිධ ක්‍රම මගින් දැනුවත් කරලා ක්ලාසස් අපි පටන් ගන්නවා. රයිට්. නිසා සූදානම්ෙන් ඉන්න ඕනේ. රයිට්. එහෙනම් අපි පුතා පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා තමයි අලුත් පාඩම යන්නේ. මොකද මෙතන මේ වීඩියෝ එක කැඩෙන්න ඕනේ. මොකද මෙතන යන තාක්ෂණික කෝර්ස් ඉවර නිසා. හොඳයි අපි එහෙනම් පුංචි බ්‍රේක් එකක් අරගෙන අපි යමු. දැන් වෙලාව ළමයි 8යි කාලයි. අපි 8:00ට ඊළඟ පාඩමේ කොටස් අපි පටන් ගමු. ඊළඟ මොකද අපිට කරන්න තියෙන පාඩම? අකුණු පිළිබඳව පාඩම. ඒක පොඩි පාඩමක් තමයි. චුට්ටි චුට්ටියක් තියෙන්නේ. තමයි මේ පිටු පහක් විතර තියෙන්නේ. අද ඉවරෙන්නත් ඉඳ තියෙන සමාස්ත නේද? ඒකයි බලමු කරලා. ඒ නිසා මේ ලෙස් දෙන්න පුංචි ඉන්ටර්වල් එකක් දෙන්න. 8:00ට මම නැවත රෝල් එක ගෙනෙනවා. එහෙනම් ලෙස් දලා ඉන්න ඊළඟ පාඩම. රයිට්? නැවත අලුත් ලින්ක් එකක් දාන්නේ. ඒ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න. අලුත් ලින්ක් එකක් දාන්නේ.